අද මෙම මාධ්‍ය හමුවට මාත් එක්ක සම්බන්ධ වෙනවා ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අපේ මහින්ද ජයසිංහ සහෝදරයා. ඒ වගේම රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමේ සභාපති පලිවඩන සහෝදරයා සම්බන්ධ වෙනවා. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතව තියෙනවා මේ මාසේ 25 26 දවස්වල. ඒ නිසා මේ අපේ රටේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්ද සලකුණු කරන්න සූදානම් වෙන වෙලාවක රාජ්‍ය සේවකයන්ගේ අවබෝධය සඳහා අපට ඉදිරිපත් කළ යුතු කරුණු ගණනාවක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ මැතිවරණයේ අපි කවුරුත් දන්නවා මේ ප්‍රධාන කණ්ඩායම් හතරක් තමයි තරඟ කරන්නේ. එක පැත්තක ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉන්නවා. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රීපාල මහත්තයාගේ ශ්‍රී ලංකන් පක්ෂය, ඊට අමතරව අලුතෙන් හදාගත්තු මහින්ද රාජපක්ෂ මහත්තයාලා ඉන්න පක්ෂය. එතකොට ශ්‍රී ලංකන් පක්ෂයයි මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂයයි පහුගිය කාලේ රට පාලනය කරේ එකට එකතු කණ්ඩායමක් හැටියට, සංධානය හැටියට. දැන් ඒ නිසා අපි දකිනවා රාජ්‍ය සේවකයෝ කල්පනා කරනවා නම් මේ පක්ෂ හතරක් තරඟ කරාට හැතගතොත් මෙතන කල්පනා කරන්න තියෙන්නේ කණ්ඩායම් දෙකයි. එකක් තමයි මීට කලින් ආණ්ඩු බලය දරද්දී රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න උත්සාහ කරපු රාජ්‍ය සේවකයන් මර්ධනය කරපු රාජ්‍ය සේවක අයිතිවාසිකම් ලබා නොදීපු කණ්ඩායමක් ඉන්නවා. පක්ෂ තුනක් ලෙස එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකන් පක්ෂය සහ මහින්ද මහත්තයා කණ්ඩායම හැටියට. අනෙක් පැත්තෙන් ඉන්නවා පහුගිය කාලේ පුරාම රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් වෙන සටන් කරපු රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සඳහා පෙනී හිටපු රාජ්‍ය සේවකයන්ට කිසියම් අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනා දීම සඳහා සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ පැත්තේ ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපේ රටේ රාජ්‍ය සේවකයෝ තමන්ගේ ඡන්දේ පාවිච්චි කරද්දී මෙන්න මේ කරුණු පිළිබඳව තමන්ගේ අවධානය යොමු කළ යුතුයි කියලා. දැන් විශේෂයෙන්ම අපි දකින දේ තමයි මේ මෙතෙක්කල් මේ රට පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙකම කණ්ඩායම් තුනක් ලෙස දැන් හිටියත් පක්ෂ දෙකම එක දිගින් දිගටම රාජ්‍ය සේවය දීකර හැරීමට උත්සාහ කළා. රාජ්‍ය සේවයේ ප්‍රමාණය අඩු කරලා ඒ වැදින බලපෑම අඩු කරලා රාජ්‍ය සේවය දීකර හැරලා ලංකාවේ රාජ්‍ය සේවිතා කුඩා එකක් බවට පත් කරගන්න උත්සාහයක් දරුවා. විශේෂයෙන් මේකදී එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරා ආර්ථිකයේ මුළුමනින්ම රජයෙන් අයින් කරලා පැත්තකින් තියන්න. ඒගොල්ලන්ට අනුව රාජ්‍ය සේවය බවට පත් කරන ඒගොල්ලෝ හඳුනාගෙන හිටියේ හමුදා පොලිසිය විතරයි. ඒතර සියල්ලම රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න උත්සාහ කරමින් හිටියා. නමුත් අපි සමත් වුණා, අපේ වෘත්ති සමිති සමත් වුණා ඒක පරද්දන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දැක්ක දේ තමයි දිගින් දිගටම මේ අය රාජ්‍ය සේවය දීගෙන හැරීම සඳහා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතිය දිගටම හිටියා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 1977 පස්සේ මේ දේ කරා. 94 ආපු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් මේක සිද්ධ වුණා. රනිල් මහත්තයාගේ මත විචලත් මේක සිද්ධ වුණා. ඒ නිසා දිගින් දිගට මේ අය රාජ්‍ය සේවා දුර්වල කිරීම සඳහා ඒවා පෞද්ගලීකරණය කරන්න ඒ සඳහා අතරමැදි ක්‍රම පාවිච්චි කරන්න කටයුතු කළා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපි දැක්ක දේ තමයි අයිතිවාසිකම් ඉල්ලන හැම වෙලාවකම අයිතිවාසිකම් ලබා දෙනවා වෙනුවට රාජ්‍ය සේවකයන් මර්ධනය කරන රවට්ටන්න උත්සාහ කිරීමක් තමයි දිගටම තිබුණේ. ඉතින් මේ කරුණු ටිකක් පැහැදිලිව අපි විස්තරාත්මක ගත්තොත් අපි දකින්න දේ තමයි රාජ්‍ය සේවය දීකර හැරීමේ අරමුණ සහිතව යෝජනා ගණනාවක් ගෙනාවා. ඒකේ ප්‍රධාන එකක් තමයි මේ අයම ගෙනාවු පෞද්ගලීකරණය. ඒතකොට මේ පෞද්ගලීකරණ වැඩසටහන් විවිධ වේශයන්ගෙන් තමයි හඳුන්වා දුන්නේ. අපිට මතකයි විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන්න ලොකු උත්සාහයක් දරුවා. විදුලි බල මණ්ඩලයේ කෑලි 3කට කඩලා. එතකොට ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති තමයි සේවකයොත් එකතුලා දෙවෙනි තරගලයක් කළේ. ඒ අරගලයක් කරද්දිත් ඒගොල්ලෝ විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කැඩුවා. දැනුත් සමහර ආයතන විදුලි බල මණ්ඩලයෙන් කිසියම් ආකාරයෙන් පෞද්ගලීකරණය කරලා තියෙනවා. එනිසා විදුලි බල මණ්ඩලයේ මුළුමනින්ම පෞද්ගලීකරණය කරලා ඒක රාජ්‍ය සේවාවක සිට ලාභ ලබන පුද්ගලිකාංශ එකක් බවට පත් කරලා ජනතාවගේ සේවාව නැති කරන්න දරපු උත්සාහයේදී ඒ සේවාව ආරක්ෂා කරගන්නයි විශේෂයෙන් විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රංජන් ජයලාල් සහෝදරය ඇතුළු වෘත්ති සමිති ව්‍යාපාර තමයි දෙවැනි තරගලයක් කරමින් ගියේ. නිසා අදත් අපි සමත් වෙලා තියෙනවා කිසියම් ප්‍රමාණයකින් මේ පෞද්ගලීකරණ ව්‍යාපෘතිය පරාජයටපත් කරලා විදුලි බල මණ්ඩලයේ රාජ්‍ය දේපලක් ලෙස ආරක්ෂා කරගන්න. ඒ වගේම පහුගිය කාලේ ඒගොල්ලෝ ජල සම්පත් මණ්ඩලයේ පුද්ගලීකරණ උත්සාහ දරුවා. ජල සම්පත් මණ්ඩලයේ පාඩු ලබනවා කියලා මේ පාඩු ලබනවා කියන තේමා පාඩ යටතේ තමයි මේවා කරන්නේ. ඒ වෙලාවෙත් අපේ වෘත්ති සමිතිය මැදිහත් වෙලා ජල සම්පාදන මණ්ඩලයේ පෞද්ගලීකරණය කිරීම සඳහා ගත් උත්සාහය මේ වෙනකොට පරද්දලා තියෙනවා. ඒසයි කාණ්ඩුවට කරගන්න බැරි වෙලා තියෙනවා.
ඒ වගේම පෞගේ කාලේ කනිසල් සංස්ථාව කනිය තෙල් සංස්ථාව පුද්ගලීකරණ කටයුතු කර ආණ්ඩුව දැනටමත් තෙල් සංස්ථාවට වැඩිපුර ලාභ ලැබුව සමහර කොටස් පුද්ගලයන්ට දීලා තියෙනවා. එහෙම තියෙද්දි පෞගේ කාලෙත් ඊටු කොටස් ටික දෙන්නයි තෙල් සංස්ථාවට අයිති වූ තියෙන තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න උත්සාහයක් දැරුවා. ඒකට විරුද්ධව දෙවෙනි තරගලක් කරලා දැනට తాවකාලික වුණත් තෙල් ටැංකි විකිණීමේ කාර්යය පරාජයටපත් කරගන්නයි තෙල් සංස්ථාව ආරක්ෂා කරගන්නයි අපේ පක්ෂයේ සමිති සහිත සමිති ටික සියල්ල සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ආණ්ඩුව දිගින් දිගටම වරාය විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් හම්බන්තොට වරාය චීන සමාගමකට අවුරුදු 99කට බදු දීලා තියෙනවා. ඒකේ සේවකයන්ගේ ප්‍රශ්න මතුවලා තියෙනවා. එතකොට ජනතා විරෝධය නොසලකා සේවක විරෝධය නොසලකා තමයි බලහත්කාරයෙන් මේ ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව පහුගිය දවස්වල මේ වරාය චීනට බදු දුන්නේ. ඊට අමතරව කොළඹ වරායත් ප්‍රධාන වරාය කොළඹ වරායෙත් සමහර ජටි මේ වෙනකොටත් බදු දීලා තියෙන්නේ විදේශ සමාගම් වලට. දැනටමත් කොළඹ වරායේ රජය සතුව තියෙන නැගෙනහිර ජැටිය පුද්ගලික අංශයට බාර දීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ඒක පරාජයටපත් කරලා කොළඹ වරායේ වැඩි අයිතිය රජයට තබා ගැනීම සඳහා අරගල කරන්නලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති වලට. ඒ නිසා අපි සමත් වෙලා තියෙනවා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන දරපු උත්සාහය පරාජයටපත් කරගන්න. ඒ වගේම පොගේ කාලේ අපි දැක්කා දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සඳහා ඒගොල්ලෝ උත්සාහ කරා දුම්රිය අධිකාරියක් හදන්න. ඒ දුම්රිය අධිකාරියක් හදන්න දරපු උත්සාහයේදීත් ඊට එරෙහිව සටන් කරලා ඒ දුම්රිය අධිකාරිය පරාජයටපත් කරලා දුම්රිය දෙපාර්තමේන්තුවක් ලෙස තබා ගැනීම සඳහා කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු අපේ රටේ රාජ්‍ය සේවක කණ්ඩායම් සහ මේ දුම්රිය සේවයේ වෘත්තීය සමිති. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරේ කලින් ආණ්ඩුව මේ ආණ්ඩුව දෙකම උත්සාහ කරේ දුම්රිය දෙපාර්තමේන්තුවක සිට අධිකාරියක් කරලා අධිකාරියෙන් පස්සේ පුද්ගලීකරණය කරන්න. සයක වලක් ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ වගේම ලංගම ප්‍රතිහෝගත කිරීමේ මුවාවෙන් පුද්ගලීකරණ උත්සාහ කරා ඒකත් පරද්දන්න අපිට සමත් වෙලා තියෙනවා. ඒ වගේ ඔබ කවුරුත් දන්නවා මෑත කාලේ විශාල ප්‍රශ්නයක් මතුණා ලංකාවට ප්‍රධාන වශයෙන් ආදායම් ලබා දෙන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව. ඒතර මේ ආණ්ඩුව උත්සාහ කරා පහුගිය කාලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි, දේශීය ආදායම් එකයි, සුරාබදු එකයි, රේගුවයි තුන එකතු කරලා එක අධිකාරියක් හදන්න. ඒක අරමුණම තමයි ඇමතිට පාලනය කරන්න පුළුවන් අධිකාරියක් හදලා ඉන්පස්සේ ඒක තම තමන්ට ඕන තාලට පාලනය කරන්නයි අවසාන වශයෙන් ගත්තොත් මේක කිසියම් ප්‍රමාණයකින් රාජ්‍යන්තයට ඕන විදියට කටයුතු කරන මේ ආයතන හොරකම් මරකම් වලට කරගන්න පහසු වෙන විදිහේ ආකෘතියක් හදන්න උත්සාහ කළා. ඒක සඳහා සටන් කරලා ඒක පරද්දන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා අපි ඒක පරාජයටපත් කළා. ඒ නිසා පහුගිය කාලේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විවිධාකාරයන්ගෙන් විවිධ උපක්‍රම හරහා පෞද්ගලීකරණය කරලා රාජ්‍ය ආයතන දීකර හැරීම සඳහා ගත් උත්සාහයන් පරාජයටපත් කරන්න පුළුවන් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ වෘත්තීය සමිතිවල මැදිහත් වීම නිසා. ඒ නිසා මේ මොහොතේ ඡන්ද ඉල්ලන එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා පක්ෂයේ කණ්ඩායම් දෙකටවත් රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දයක් ඉල්ලන්න අයිතියක් නැහැ. රාජ්‍ය සේවකයන්ට අමතන්න අයිතියක් නැහැ. මොකද රාජ්‍ය සේවය මර්ධනය කරපු රාජ්‍ය සේවය අහෝසි කරන්න උත්සාහ කරපු කණ්ඩායම් දෙකක් තමයි මේ අනිත් පැත්තෙන් ඉන්න නිසා මේ මොහොතේ රාජ්‍ය සේවකයන්ට විශ්වාසයෙන් තෝරා බේර ගන්න ඕන නම් අපි විශ්වාස කරන තෝරගන්න පුළුවන්කම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියලා. ඒ වගේම මම හිතන්නේ තමන්ස්ලා කවුරුත් දන්නවා මෑත කාලේ තිබිච්ච බරපතල ප්‍රශ්නයක් තමයි විශ්‍රාම වඩු ප්‍රශ්නේ. දැන් අපේ රටේ රාජ්‍ය සේවකයන් තියෙන විශාලතම ජයග්‍රහණය නැත්නම් විශාලම වාසිය තමයි උන්ට තියෙන උන්ගේ අනාගතය සම්බන්ධයෙන් තියෙන එකම වාසිදායක තත්ත්වය තමයි උන්ට විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම වටුපක් හිමි වෙනවා. හැබැයි ඒ විශ්‍රාම වටුප හිමි වෙන්නේ ආණ්ඩුව තමයි විශ්‍රාම වටුප ගෙවන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයේ සඳහා දරන වියදම අඩු කර ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කරමින් හිටියා විශ්‍රාම වටුප කප්පාදු කරන්න. ඒක 2002 දී උත්සාහ කරමින් කප්පාදු කරන්න. ඊට පස්සෙත් උත්සාහ කරා කප්පාදු කරන්න. දැන් නැවත වතාවක් මේ විශ්‍රාම වටුප කප්පාදු කරන උත්සාහ කරලා අපි කවුරුත් දන්නවා 2016 දී මේ වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම දරන මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති ධුරේ දරන මේ ආණ්ඩුව 2016 දී අලුත් පනතක් ගෙනල්ලා අලුතෙන් රාජ්‍ය සේවයට බැඳෙන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වටුප අහෝසි කරලා තියෙනවා. ඒ නිසා දැන් අලුතෙන් රාජ්‍ය සේවයට යන අයට පැරණි රාජ්‍ය සේවකයන් ලැබිච්ච වර්ගයේ විශ්‍රාම වටුප ලැබෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය සේවකයන් තිබිච්ච එකම වාසිය වෙච්ච
ඔවුන්ගේ එකම බලාපොරොත්තු වෙච්ච විශ්‍රාම වලටපත් අහෝසි කරපු ආණ්ඩුවක් මේක. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වලට අහෝසි කරපු ආණ්ඩුවකට අපි විශ්වාස කරන්නේ රාජ්‍ය සේවකයෝ ඡන්ද දිය යුතුයි කියලා. ඒ නිසා රාජ්‍ය සේවකයා ඒ වෙනුවට ඡන්ද දිය යුතු දෙන කාර්ද ඒ විශ්‍රාම වලට අහෝසි කරන වෙලාවේ ඊට හේරව සටන් කරපු මේ මොහොතේ රාජ්‍ය සේවින්නාගේ විශ්‍රාම වලට ආරක්ෂා කරගන්න මැදිහත් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණට තමයි අපි විශ්වාස කරන්නේ රාජ්‍ය සේවකෝ තමන්ගේ ඡන්දය ලබා දිය යුතුයි කියලා. ඒ නිසා රාජ්‍ය සේවය දී කරන්න උත්සාහ කරපු පෞද්ගලිකරණ උත්සාහ කරපු විශ්‍රාමයට කප්පාදු කරපු ආණ්ඩු එවැනි ආණ්ඩු නියෝජනය කරපු පක්ෂවලට මේ මැතිවරණයේදී ඡන්ද දීමට අපි හිතනවා රාජ්‍ය සේවකයන්ට පුළුවන් කමක් නැහැ කියලා. ඒ වෙනුවට රාජ්‍ය සේවකයෝ ඡන්ද දිය යුතු තියෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාම සටන් කරපු රාජ්‍ය සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණට. දැන් අනිත් පැත්තෙන් ගත්තොත් අපි දන්න දෙයක් තමයි අද අපේ රටේ මේ ආණ්ඩු බලයටපත් වෙන ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කරනවා රාජ්‍ය සේවකයන් අයිතිවාසිකම් ලබා නොදී ඉන්නවා විතරක් නෙවෙයි තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ගියාට පස්සේ රාජ්‍ය සේවකයන් මුණ පාන ප්‍රශ්න ඉතාම බරපතලයි. මම ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ කවදාක්වත් රාජ්‍ය සේවකයෙක් කිසියම් හෝ අයිතිවාසිකමක් දිනාගෙන තියනවා නම් ඒක දිනාගෙන නැහැ ආණ්ඩු ලබා දීලා. ඒ ආණ්ඩුක වගේම තමයි රටේ පවතින තත්ත්වයන්ට අනුව රාජ්‍ය සේවකයන්ට අයිතිවාසිකම් ලබා දෙන එක. හැබැයි අපේ රටේ කිසිම ආණ්ඩුවක් කවදාක්වත් තමන්ගේ කැමැත්තෙන් රාජ්‍ය සේවකයෙකුට කිසිම අයිතිවාසිකමක් ලබා දීලා නැහැ. නිසා මේ මොහොතේ අපේ රටේ රාජ්‍ය සේවකයෝ කිසියම් හෝ අයිතිවාසිකමක් භුක්ති විඳිනවා නම් ඒ සියල්ලම සටන් කරලා දිනාගත්තා. පෞද්ගලිකරණය පරද්ද ගන්න පුළුවන් සටන් කරලා විශ්‍රාමයට මේ මට්ටම බේර ගන්න පුළුවන් සටන් කරලා වැටුප් වැඩි කරගත්තේ සටන් කරලා ඊට අමතරව ගත්තම රාජ්‍ය සේවකයන්ට අදාළ වෙන විවිධ අයිතිවාසිකම් දිනාගත්තේ සටන් කරලා නිසා රාජ්‍ය සේවකයා සටන් කරලා දිනා ගන්නව ආණ්ඩුව ඒව අහෝසි කරනවා. ඒ නිසා ආණ්ඩුව හැමදාම හිටියේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දෙන පැත්තේ නෙවෙයි ඒව අහෝසි කරන පැත්තේ. නිසා ජනතා විමුක්ති පෙරමුණට අපේ සමිතිවලට සහ වෘත්ති සමිතිවලට තමයි සිද්ධ වුණේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සටන් කරන්න. ඒ නිසා අපි දිගින් දිගටම සටන් කළා. සටන් වල ප්‍රතිඵල තියෙනවා. අපි යමක් දිනාගත්තා. නමුත් ආණ්ඩුව හැමදාම කටයුතු කළේ දිනාගත්තුවත් ආපහු අහෝසි කරන්න. මේ මොහොතේ ඔබ දන්නවා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා මීට අවුරුදු විශාල ගණන් කාලින් 1800 ගණන් වල දිනාගත්තු පැය 8 වැඩි දිනේ පවා අහෝසි කිරීමට පෙඹුරුව සකස් කරමින් ඉන්නවා. එතකොට ලෝකේ කම්කරු පන්තිය දිවි පුදලා මේ දින හැදුනෙත් ඒකෙන් පැය 8 වැඩි දිනයක් දිනාගත්තා. ඒ පැය 8 වැඩි දිනේ පවා අහෝසි කිරීමට උපක්‍රමිකව කටයුතු කරන ආණ්ඩුවක් අපට තියෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට අයිති විශ්‍රාමයට ටික පිල්ලි ගහන ආණ්ඩුවක් අපට තියෙනවා. මේ අපේ රටේ තිබුණේ. පුද්ගලික අංශයේ EPF ETF අරමුදල් ටික සූදු කෙලන ආණ්ඩු පහුගිය කාලේ තිබුණේ. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට පුද්ගලික අංශ සේවකයන්ට වේදකින් තොරව අයිතිවාසිකම් දෙනවා වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් කටයුතු කිරීම තමයි මේ බලයේ හිටපු දැන් ওই ඡන්දිල්ලන බෙදලා ඡන්දිල්ලන පක්ෂවල කාර්යභාරය බාටපත්ලා තිබුණේ. ඒ නිසා මේ වෙලාවේ අපේ රටේ රාජ්‍ය සේවකයන් මොකක් හෝ අයිතිවාසිකමක් භුක්ති විඳිනවා නම් ඒවා දිනාගත්තුවා මිස ලබා දීපුවා නෙවෙයි. ඒක නිසා රාජ්‍ය සේවකයන් තියෙන්නේ අයිතින් දිනා ගැනීම සටනක් තියෙන්නේ. ඒ සටනේදී රාජ්‍ය සේවකයන්ට විශ්වාසය දෙවිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අපේ වෘත්ති සමිති ඒ හරහා තමයි කිසියම් ප්‍රමාණයක් අපි මේ දේවල් දිනාගෙන තියෙන්නේ. අනෙක් පැත්තෙන් අපි දැක්ක දේ තමයි මේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමට අමතරව පහුගිය කාලේ ආණ්ඩු රාජ්‍ය සේවක මර්ධනය කළා. තමුන්සලා කවුරුත් දන්නවා ඊටාම සරල අයිතිවාසිකමක් ඉල්ල ගන්න. තමන් මුණ පාලා දෙන ගැටලුවක් කතා කරගන්න ඇමතිගෙන් සාකච්ඡාවක් ගන්න පුළුවන්. අයිතිවාසිකම් නෙවෙයි. අඩු ගානේ රාජ්‍ය සේවකයන්ට ඇමතිගෙන් සාකච්ඡාවක් ගන්න බෑ. නියෝජ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක් ගන්න බෑ. සාකච්ඡාවක් ගන්නත් උද්ඝෝෂණ කරන්න ඕන. සාකච්ඡාවක් ගන්නත් පිකට් කීපයක් කරන්න ඕන. සාකච්ඡාවක් එල්ල ගන්නත් අඩු ගානේ දවසක ස්ට්‍රයික් එකක් කරන්න ඕන. සාකච්ඡාවක් ගන්නත් අඩු ගානේ කාර්යාලය වට කරගෙන ඉන්න ඕන. නැත්නම් සාකච්ඡාවක්වත් දෙන්නේ. ඒ නිසා මේ අපේ රටේ හිටපු ඇමතිවරු ආණ්ඩුවල නායකයෝ රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් ලබා දෙනව නෙවෙයි. අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරන සාකච්ඡාවක්වත් ලබා දෙන්න උනන්දු වෙච්ච නැති අය. ඡන්ද දෙන්න ඕනද ඒගොල්ලන්ට? සපියාන රාජ්‍ය සේවකයන්ගෙන් තමන්ගේ ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කරගන්න සාකච්ඡාවක්වත් දෙන්න තරම් නිහතමානී වෙච්ච නැති. සාකච්ඡාවක් දෙන්න තරම්වත් ඕනකමක් තිබෙච්ච නැති ආණ්ඩුවල අයට ඡන්ද දීතුද ඔබ? ඡන්ද දීතු නැහැ. අපි දන්න පහුගිය කාලේ සාකච්ඡාවක් ගත්තා නම් ඒ සාකච්ඡාව ගත්තේ මහා දෙවන්ත උද්ඝෝෂණ අරගල කරලා බැරි වුණොත් තමයි සාකච්ඡාවක් දෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ හැම විටම මේගොල්ලෝ උත්සාහ කරා මර්ධනය කරන්න. ඒ කියන්නේ සේවකයෝ මර්ධනය කරන්න උත්සාහ කරා. මෑත කාලෙත් අපි දැක්ක දුම්රිය සේවක වර්ජනයක් තියෙන වෙලාවක මේ ආණ්ඩුව අත්‍යවශ්‍ය පැනෙන්නේ නැද්ද?
කරගන්න බැරි වුණාට අත්‍යවශ්‍ය වුණේ පැනෙව්වා. ඊට පස්සේ වර්ජනය කරන සේවකයෝ සේවයක් තරගයාසේ සලකනවා කියලා කිව්වා. කියන්නේ 1980 කාලේ ජයවර්ධන මහත්තයාගේ කාලේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් එළියට දැම්මා. ඒ නීති ආපහු ගෙන්න උත්සාහ කරා. දැන් ඒ නිසා රාජ්‍ය සේවකයන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තියෙන අරගල කිරීමේ අයිතිවාසිකම බව හොසි කරපු වැඩ වචනයක් කරාට පස්සේ අපේ රටේ විවස්ථාවෙන් පිළිඅරන් තියෙනවා වැඩ වචන කිරීමේ අයිතිය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් පිළිඅරන් තියෙනවා වැඩ වචන කිරීමේ අයිතිය. ඒ අයිතිය පවා ලබා නොදෙන වැඩ වචනයක් කරාට පස්සේ ඒක විසඳන වෙනුවට අත්‍යවශ්‍ය වනිකු ගැනලා හසිනිදි දාලා රාජ්‍ය සේවකයා ගෙදර යවන්න උත්සාහ කරන ආණ්ඩු දැන් මේ වෙලාවේ රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්ද ඉල්ලන එක විහිළුවට කාරණයක්. ඒ නිසා අපි කියන්නේ ඒගොල්ලන්ට අයිතිවාසිකමක් නැහැ රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද ඉල්ලන්න. රාජ්‍ය සේවකයන්ටත් අපි කියන්නේ එවැනි අයට ඡන්ද දෙන්න එපා. ඔබේ ගෙල මිරිකන රාජ්‍ය සේවය විනාශ කරන අයිතිවාසිකමක් දෙන්නේ නැති මර්ධනයේ කැඳවන පොලිසිය කැඳවලා පහර දෙන අත්අඩංගුවට ගන්න එවැනි ආණ්ඩු නියෝජන කරපු පක්ෂවලට ඡන්දෙ දීලා තමන්ගේ සේවයට එරෙහිව තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න කල යුතු නැහැ කියලා විශ්වාස කරන නිසා රාජ්‍ය සේවකයා මේ වෙලාවේදී ඊටාම සිහිබුද්ධියෙන් කල්පනාවෙන් රාජ්‍ය සේවය ගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරන බලවේගයන්ට ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ සහයෝගය ලබා දිය යුතු තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ඔබ කවුරුත් දන්න පහුගිය කාලේ අපි රාජ්‍ය සේවකයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමිතිය මැදිහත් වෙලා දිනාගත්තු දෙයක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ නිතර මුණපාන ප්‍රශ්න තමයි වැටුප් ප්‍රශ්නේ. මොකද හේතුව තමයි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළ යුත්තේ තියෙන ආණ්ඩුවකින්. දැන් අපේ රටේ වෙනස් සේවා කරන අය ඉන්නෝනේ. ස්වයං රැකියා කරන අය ඉන්නෝ, වෙනත් සේවා කරන අය ඉන්නෝ. ඒ අයට මේ ගැටලුව එන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්නෝ අපේ රටේ වඩු වැඩ කරන කෙනෙක් නම්, මේෂන් වැඩ කරන කෙනෙක් නම්, නැත්නම් ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් රටේ ජීවන තත්ත්වය වැඩි වෙනකොට ජීවනාංක ඉහළ යනකොට වියදම් වැඩි වෙනකොට ඔවුන් තමන්ගේ රැකියාව සඳහා අය කරන මුදල වැඩි කරගන්නවා. සාමාන්‍ය ක්‍රමයක තමයි. හැබැයි රාජ්‍ය සේවකයන්ට එහෙම තමන්ට වැඩි කරගන්න බෑ. දැන් කොණ්ඩේ කපන බාබර් සාප්පුවේ සැලුන් එකේ ඉන්න කෙනා යාට පුළුවන් වැඩි කරගන්න ඕන නම් කොණ්ඩේ කපන ගාන රුපියල් 10කින් වැඩි කරගන්න පුළුවන්. ඒක නීතියක් ඕනේ නැහැ. වඩු වැඩ කරන කෙනාට එයාගේ සේවය සඳහා අය කරන මුදල වැඩි කරගන්න පුළුවන්. මේෂන් වැඩ කරනට පුළුවන්. කුලි වැඩ කරනට පුළුවන්. හැබැයි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩ කරන්න තමන්ට බෑ. ඒක වැඩි කර යුත්තේ ආණ්ඩුව. වැඩිකට මොකද උනේ? ආණ්ඩු දිගටම මේ ජීවනාංකේ වැඩි වෙද්දි, ජීවන වියදම් වැඩි වෙද්දි, ජීවත් වෙන අමාරුවෙන් දැද්දි රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු, ඒ කියන්නේ නීතියෙන් ලැබිය යුතු දීමනා ටික එකතු වෙද්දි නොදීන් දැද්දි ඒකවත් නොදී ඉන්න එක තමයි උත්සාහ කරේ. ඒ නිසා ඒ නීතියෙන් ලැබිය යුතු වැඩි වෙන ජීවනාංකයක් සඳහා ලබා යුතු ගාන එකතු වුණාට පස්සේ ලබා යුතු මුදල් ටික ලබා ගන්න, වැටුප් වැඩිම ටික ලබා ගන්න මහා දෙවන් තරගල කරන සිද්ධ වුණා. අපිට මතකයි පහුගිය කාලේ විශේෂයෙන්ම ගත්තොත් 2015 මේ ආණ්ඩුව මතුවෙච්ච වෙලා ආපු වෙලාවම මේ ආණ්ඩුවේ ස්වභාවය පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණත් අපේ වෘත්ති සමිති සම්මේලනයේ සියලුම සමිතිත් දෙවන්ත උද්ඝෝෂණයක් කරලා අපි සමත් වුණා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් වැඩි කරගන්න. මේ වෙලාවේ මම ගත්ත මෑත කාලෙදී වැඩිම ප්‍රමාණයකින් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරගත්තේ 2015 දී. ඒක කරගන්න පුළුවන් උනේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙච්ච නිසා. ඒ නිසා අපේ රටේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් ලබා දීමේ ඒ ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් උනේ ජනතා විමුක්ති පෙරමුණත් අපේ සමිතියත් මැදිහත් වෙලා. ඒ නිසා අපි හිතනවා රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කර ගැනීමෙන් කිසියම් සහනයක් ලැබුණා නම් ඒ සහනය ලබා දුන්නේ 2015 දී ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි දැක්කා සමහර ආයතනවල සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි විශාල මැදිහත් වීමක් කරා. මම එක උදාහරණයක් ගත්තොත් දැන් විදුලි බල මණ්ඩලයේ කලින් හිටිය ඔය සමෘද්ධි කොන්ත්‍රාත් සේවකයෝ කියලා කණ්ඩායමක් හිටියා. ඒගොල්ලෝ ස්ථිර කරන්න නැතුව හිටියේ. ඒතර අපි රංජන් ජල්ලාල් සහෝදරය ඇතුළු අපි සමිති මැදිහත් වීමක් කරලා අපි සමත් වුණා සමෘද්ධි කොන්ත්‍රාත් සේවකයෝ 1387ක් ස්ථිර කරගන්න. ඊට අමතරව ඔබ කවුරුත් දන්නවා අපේ රටේ දැන් මේ අලුතෙන් තියෙනවා මේ මෑන් පවර් කියලා සේවයක් තියෙනවා. ඒ කියන්නේ මෑන් පවර් සමාගම් තියෙනවා. සමාගම් වලට සේවකයෝ බඳ ගන්නවා. ඒ සේවකයන්ට කිසිම අයිතිවාසිකමක් නැහැ වහල්ලු වගේ. ඒ සේවකයෝ මෑන් පවර් ආයතන විසින් කුලියට දෙනවා රාජ්‍ය ආයතන වලට. එතකොට රාජ්‍ය ආයතනයක සේවය කරන කෙනෙකුට ලැබෙන වරප්‍රසාද අයිතිවාසිකම් මොකක්වත් නැහැ. වහල් සේවයක් දෙන්නේ. ඒ නිසා මේ මෑන් පවර් සේව හරහා තමයි රාජ්‍ය ආයතන ගොඩක් දැන් සේවකයෝ ගන්න. එතකොට එයාට අමතර දීමනා දෙන්න ඕනේ සුරක්ෂිතතාවයක් නැහැ. ඊට පස්සේ විශ්‍රාමයට වක් ගෙවන්න ඕනේ අයිතිවාසිකම් මොකුත් නැහැ.
එහෙම ගනු ගත්තා ඊපස්සේ පහුගිය කාලේ මෑන් පවර් සේවක විශාල ප්‍රමාණයක් වැඩ කරා විදුලි බල මණ්ඩලයේ. එතකොට විදුලි බල මණ්ඩලයේ වැඩ කරපු මෑන් පවර් සේවකයෝ ස්ථිර කර ගැනීමට අපි දෙවැනි තරගයක් කරගෙන ගියා. ඒක ප්‍රතිඵලයක් ලෙස අපි සමත් වුණා 2017 දී මෑන් පවර් සේවකයෝ 6957ක් ස්ථිර කරගන්න. ඒ කියන්නේ මෑන් පවර් සේවකයන් ලෙස වැඩ කරපු අය විදුලි බල මණ්ඩලයේ 6957ක් 7000කට පොඩක් කිටු ප්‍රමාණයක් ස්ථිර කරගන්න සමත් වුණා. ඒක අපි හිතනවා අපේ රටේ මෑන් පවර් සේවකයෝ ලබපු දෙවන්තම ජයග්‍රහණයක්. මේ අරගලේ තාමත් අපිට තියෙනවා වෙනත් ආයතන වල සේවය කරන අය ස්ථිර කර ගැනීමට අපි අරගලයක් කරමින් ඉන්නවා. ඒ නිසා පහුගිය කාලේ අපේ රටේ වැඩ කරන ජනතාවට බොහෝ දේවල් දිනා දෙන්නත් රාජ්‍ය සේවය ආරක්ෂා කරගන්නත් ඒ වගේම මර්ධනට එරෙහිව සටන් කරන්නත් ඒ වගේම පෞද්ගලීකරණයේ පරාජයටපත් කිරීම සටන් කරන්නත් ජනතා විමුක්ති පෙරමුණත් අපේ සමිතියත් විශාල කාර්යභාරයක් කළා. ඒ නිසා අපි හිතනවා රාජ්‍ය සේවකයන්ට ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඒ පිළිබඳව කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි කියලා. දැන් ඊට අමතරව මේ වෙලාවෙත් අපිට සටනක් තියෙනවා. සටන් ගොඩක් තියෙනවා. එකක් තමයි තාමත් මේ පෞද්ගලීකරණයේ උත්සාහය ආණ්ඩුව ඇත්තලා නැහැ. නිසා රාජ්‍ය ආයතන දුම්රිය දෙපාර්තමේන්තුව ඊට පස්සේ විදුලි බල මණ්ඩලය වරාය මේවා බේරා ගැනීම සටනක් අපිට තියෙනවා. ඒ සටනේ අපි අනිවාර්යෙන් ඉන්නවා. අපි සහතික වෙනවා. ඒ සටන අපි ජයග්‍රහණය කරනවා ආණ්ඩුවට මේක විකුණන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් නැවත වතාවක් තමුන් අසල දන්නෝ මේ වැටුප් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. දැන් අපේ රටේ මේ තියෙනවා මේ ජීවන අංක කියලා එකක් තියෙනවා ආණ්ඩුව හදාව. අපි හදපු එක ආණ්ඩුව හදපු එකක්. ඒ කියන්නේ මොකද? අපේ රටේ ජනතාවගේ භාණ්ඩ මිල වැඩි වෙනකොට ඒ භාණ්ඩ මිල වැඩි වීමට අනුව ජීවන අංකය ඉහළ යනවා. දැන් ජීවන අංකයේදී බැලුවොත් අපි දකින දේ තමයි 2015 වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම දැන් තියෙන තත්ත්වය මොකක්ද? 2015 පෙබරවාරි මාසයේ වෙනකොට ආණ්ඩුව හදපු ජීවන අංකය තිබුණේ 108.9යි. ජීවන අංකය 108.9යි 2015 පෙබරවාරි මාසයේදී. හැබැයි 2017 නොවැම්බර් ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකොට මේ ජීවන අංකය වැඩි වෙලා තියෙනවා 126.4 දක්වා. 126.4 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවන අංකය පහුගිය 2015 පෙබරවාරි මාසයේ සිට 2017 නොවැම්බර් මාසයේ දක්වා කාලය තුල විතරක් ජීවන අංකය අංක 17.6කින් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ බඩු මිල වැඩි වෙලා. එතකොට ජනතාවට රජයේ සේවකයන්ට ගත්තු පඩිපතෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා දැන් වැටුප් වැඩිවීමක් මොකද ආණ්ඩුව කියලා තියෙනවා වැඩි වෙන ජීවන අංකයට අනිවාර්යයෙන්ම රජයේ සේවකයන්ට ගෙවීමක් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ආණ්ඩුව සාමාන්‍යයෙන් සලකනවා ආණ්ඩුවේ ගණන් ගත්තා පස්සේ ජීවන අංකයක මිල ආණ්ඩුව නියම කරලා තියෙන්නේ රුපියල් 341යි. ජීවන එක අංකයක මිල රුපියල් 341ක්. එතකොට දැන් අංක 17.6කින් වැඩි වෙලා තියෙනවා. එතකොට අංක 17.6 වැඩි කරොත් එහෙම 341කින් කීය දෙන්නේ රුපියල් 5967ක් එනවා. කියන්නේ දැන් එහෙමනම් ආණ්ඩුව නැවත වතාවක් රාජ්‍ය සේවකයන්ට රුපියල් 5967කින් වැටුප් වැඩි කළ යුතු තියෙනවා. වැටුප් නැවත ගත්තම ජීවන අංකයට වැටුප් වැඩි කළ යුතු තියෙනවා. එතකොට නමුත් දැන් එහෙම කතාවක් තියෙනවද? එහෙම කතාවක් නැහැ. වැටුප් වැඩි කිරීමේ කතාවක් මොකක්වත් නැහැ. ජීවන අංකය වැඩි වෙනවා, පඩු මිල වැඩි වෙනවා. පරණ පඩියෙන් ජීවත් වෙන්න රාජ්‍ය සේවයට බර කළා තියෙනවා. ඒ නිසා වැඩි වෙන ජීවනාංකයට අනුව රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කරන්නේ නැති ආණ්ඩු පක්ෂ රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්ද ඉල්ලන එක ඊටාම විහිළුවට කාරණයක්. ඒක සරදමක් කියලා අපි හිතන්නේ. දැන් නිසා අපට ආයිසට්නක් තියෙන මොකද්ද? රාජ්‍ය සේවකයන්ගේ වැඩි වෙච්ච ජීවනාංකයට අනුව ඔවුන්ට වැටුප් වැඩි කරගෙන සඳහා වෙච්ච සටනක් තියෙනවා. අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අපේ වෘත්ති සමිතිය මේ සටනේ නියැලෙන ලෑස්ති. ඒ නිසා අපි කියන්නේ රාජ්‍ය සේවකයෝ පහුගිය ඉතිහාසය පුරාම තමන්ගේ අයිතිවාසිකම් දිනාගෙන තියෙන ආණ්ඩුත් එක්ක සටන් කරලා. ආණ්ඩු ලබා දීපු කිසිවක් රාජ්‍ය සේවකයන් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව අයිතිවාසිකම් තහවුරු වෙන්නේ ආණ්ඩු වලින් නෙවෙයි. ආණ්ඩුත් එක්ක සටන් කරලා මේ වදිනා දෙන දේශපාලන ව්‍යාපාර වලින් සහ වෘත්ති සමිති වලින්. ඉතින් එහෙම ගත්තොත් අපි දකින දේ තමයි මෑත කාලේ අපේ රටේ රාජ්‍ය සේවකයන්, රාජ්‍ය සේවක, පුද්ගලිකන් සේවක, වතු සේවක කාගෙත් නමුත් මේ වෙලාවේ අපිට රාජ්‍ය සේවක විශේෂයි. රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්න, වැටුප් වැඩි කර දෙන්න, වෘත්ති අයිතීන් රැක දෙන්න, පෞද්ගලිකරණය නවත්තලා රාජ්‍යංශය ආරක්ෂා කර දෙන්න මැදිහත් වුණේ අපි. ඒ විතරක් නෙමෙයි අපි ජනතාවටත් කියන්නේ රාජ්‍ය සේවයක් තියෙන එක ජනතාවට හොඳයි. අපි දන්නවා රාජ්‍ය සේවයේ පුද්ගලික වුණාට පස්සේ වගකීම නැති වෙලා යනවා. ජනතාවට තියෙන වගකීම් නැති වෙන නිසා අපේ රටේ ජනතාවට අපි වගේ දුප්පත් රටක, ඉතා පසුගාමී රටක රාජ්‍ය සේවය තිබුණ නැත්නම් අපේ රටේ ජනතාවට මොකක්වත් ලැබෙන්නේ නැහැ. සෞම්පකාර විනාශ වුණාට පස්සේ අපි දැක්ක වෙච්ච දේ මොකක්ද කියලා. අපේ රටේ තිබිච්ච ප්‍රවාහන පද්ධතිය විනාශ කරලා පුද්ගලික වුණාට පස්සේ අපි දැක්ක තිබිච්ච අරුබුදේ මොකක්ද කියලා.
ඒ නිසා මේ සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය, තෙල් බෙදා හැරීම, විදුලිය බෙදා හැරීම, එවැනි සේවා අනිවාර්යයෙන්ම රජයේ සතුව තිබුණොත් තමයි පොදු ජනතාවට හොඳ වෙන්නේ. ඒ නිසා අපි පොදු ජනතාවටත් කියනවා මේ ආණ්ඩු උත්සාහ කරමින් ඉන්නවා ජනතාවට සේවා සපයන රාජ්‍ය ආයතන ටික විකුණා දාලා ආණ්ඩුව නිදහස් වෙන්න, රාජ්‍ය සේවය නඩත්තු කිරීම බරෙන් ආණ්ඩුව නිදහස් වෙන්න. නමුත් අනිවාර්යයෙන්ම අපි රාජ්‍ය සේවය පවත්වාගෙන ගිහිල්ලා රාජ්‍ය සේවයේ සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න වගේම පොදු ජනතාවට රාජ්‍ය සේවයේ සේවාව ලබා දීම සඳහා ඒ ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරනවා. ඉතින් මේ වෙලාවේ තැපැල් ඡන්ද මතුවලා තියෙන වෙලාවක රාජ්‍ය සේවකයෝ ඡන්ද දෙන්න උත්සාහ සූදානම්ින් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් අහෝසි කරපු, රාජ්‍ය සේවයේ පුද්ගලීකරණය කරන්න ගියපු, විශ්‍රාමයට කප්පාදු කරපු, රාජ්‍ය සේවකයන් මර්ධනය කරපු ආණ්ඩු නියෝජනය කරන පක්ෂ වලට තමන්ගේ ඡන්දය දෙන්නේ නැතුව රාජ්‍ය සේවකයාව ආරක්ෂා කරපු, ඔවුන්ට අයිතිවාසිකම් දිනා දීපු, වැටුප් වැඩිවීම දිනා දීපු, පෞද්ගලීකරණය පරද්දන්න සටන් කරපු, හෙට දවසේත් රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න ඉන්න, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඉන්න ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබා දීමට කටයුතු කරන්න කියලා අපි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය කාලේ පුරාම අපි රාජ්‍ය සේවයේ වැඩ කරන ජනතාව පමණක් නෙමෙයි වතු ඒ වගේම පෞද්ගලික අංශයේ මේ ශේෂ්ත්‍ර තුනම පදනම් කරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් බරපතල ලෙස මැදිහත් වුණු වෘත්තීය සමිති ව්‍යාපාරය. ඉතින් ඊට අමතරව ගත්තොත් එහෙම අපි රාජ්‍ය සේවකයාගේ ඍජු ප්‍රශ්න වෙනුවෙන් විතරක් නෙමෙයි ඊට එහා ගියපු ප්‍රශ්න වෙනුත් මැදිහත් වෙච්ච වෘත්තීය සමිති ව්‍යාපාරයක්. ඔබ දන්නවා මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරන්න සූදානම් වෙනකොට අපි පසුගිය කාලේ පුරාම සයිටම් සටනත් එක්ක හිටියා. ඒ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන්න අපි පැත්තෙන් අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඉතාමත් මැදිහත් වීමක් කළා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් අපි දන්නවා අපේ රටේ තිබෙනවා වෘත්තීය සමිති මැදිහත් වෙලා පාලනය කරනු ලබන වෙනත් ආයතන, විශේෂයෙන්ම වරායේ තිබෙනවා සමුපකාර ආයතන 3ක්, ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන සමුපකාරයක්. ඉතින් එවැනි ශාස්ත්‍රවලත් වැඩ කරමින් අපි මේ රටේ වැඩ කරන ජනතාවට පෙන්වලා තිබෙනවා අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ Tamanට බාර දෙන වගකීම් ඉතාමත් හොඳින් නිසිලෙස ඉටු කරන්නේ කොහොමද කියන කාර්යයත් අපි පැහැදිලි කරලා මේ රටේ ජනතාවට ප්‍රායෝගිකව ඔප්පු කරපු වෘත්තීය සමිති ව්‍යාපාරයක්. ඉතින් මේ පැත්තෙන් බැලුවත් අපි හිතනවා රාජ්‍ය සේවකයන්ට මේ මැතිවරණයේදී ඡන්ද දීමට වඩාත්ම සුදුසු කණ්ඩායම යම් කිසිවෙක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මැතිවරණයේ මේ රටේ වැඩ කරන ජනතාවට තෝරගන්න තිබෙන එකම ව්‍යාපාරය කියලා අපි විශ්වාස කරන්නේ. අනිත් පැත්තෙන් අපි කවුරුත් දන්නවා දැන් මේ වෙනකොට රට තුල උද්ගත වෙලා තිබෙන තත්ත්වය රාජ්‍ය සේවකයා විශේෂයෙන්ම රාජ්‍ය සේවය බරපතල ලෙස දේශපාලනීකරණයට ලක් කරලා තිබෙනවා. පසුගිය කාලේ පුරාම අපි දැක්කා රාජ්‍ය සේවකයෝ ගස් බැන්දා. ඒ වගේම පසුගිය කාලේ 2014 දී පාසල් ගුරුවරයෙක් දන ගැස්සුවා. අද වෙනකොට ඌව මහ ඇමතිවරයාගේ පැත්තෙන් විදුහල්පතිවරයෙක් දන ගැස්සවලා තිබෙනවා. ඉතින් මේ විදිහට ගත්තම බරපතල ලෙස මේ සිද්ධි පවණක් නෙමෙයි මේට එහා ගියපු බරපතල දේශපාලනීකරණයක් රාජ්‍ය සේවාව තුළ දියත් වෙමින් තිබෙනවා. ඒකත් අපි හිතනවා රාජ්‍ය සේවයේ ස්වාධීනව කරගෙන යන්න තිබෙන බරපතලම බාධාවක්. ඉතින් මේ බාධාවට එරෙහිවත් අපි හිතනවා මේ මැතිවරණයේදී ඔබ ඡන්දේ පාවිච්චි කළ යුතු තිබෙනවා. නිදහසේ තමන්ගේ රාජකාරී කරගෙන යන්න, නිදහසේ තමන්ගේ ආයතන වෙන්න පුළුවන්, තමන්ගේ කාර්යාලය වෙන්න පුළුවන්, පාසල තුල වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම දේශපාලනයෙන් මිදිලා, දේශපාලනීකරණයට ලක් නොවි නිදහසේ රාජකාරී කරගෙන යන්න නම් අපි හිතනවා මේ පැවතුණු පාලනයන් කිසිවෙක් ඒකට ඉඩ දුන්නේ නැහැ. එහෙනම් ඒකට එරෙහිව තම මතේ ප්‍රකාශ කරන්නත් අපි හිතනවා අද දවස් තුරලා තිබෙන්නේ වෙන කිසිවෙක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන එළඹෙන 25 26 තැපැල් ඡන්ද වලදීත් ඒ වගේ මම හිතන්නේ අද දවසේ තැපැල් ඡන්ද දියත් වෙනවා ආරක්ෂක අංශේ, පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශවල. ඉතින් අද දවසේ සහ හෙට දවසේ තැපැල් ඡන්ද පාවිච්චි කරන ආරක්ෂක අංශවල නිලධාරීන්ට අපි ඉල්ලා සිටිනවා. ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අපි, අපේ පක්ෂය අනිකුත් තැන්වල ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළේ හඬ නැගුවේ අපි. ඒ නිසා ඔබ සියලු දෙනාත් මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙත ඡන්දය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම මම මේකෙදි මත කරන්න ඕනකම තියෙනවා දැන් රාජ්‍ය සේවයේ සමස්ත රාජ්‍ය සේවක ලැබු ජයග්‍රහණයක් විදිහට තියෙන එකක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ ගෙනාවා විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කප්පාදු කිරීමේ යෝජනාවක්. ගෙනල්ලා ඒක බරපතල විදිහේ
විශ්‍රාම පාරිසරික කප්පාදු කිරීමට ගත්ත මේ යෝජනාව පරාජය කරගන්න අපි දැඩි උත්සාහයක් ගත්තා. අවසානයේ අපිට සිද්ධ වුණා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලන්න. ජාතික වෘත්තමෙති මධ්‍යස්ථානයේ නායකත්වයෙන් අපි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලලා තමයි ඒ යෝජනාව අකුල ගන්න ආණ්ඩුවට බලපෑම් කරලා අද ඒක මොකද ඒ වෙලාවේ හැදුවේ විශ්‍රාම වැටුප් පාරිතෝෂික කප්පාදු කරලා බැංකු ණයක් විදියට පාරිතෝෂික ලබා දෙන්න. ඒක තමයි අපි පරාජය කරේ. ඒක ඇත්තටම මේ රටේ රාජ්‍ය සේවක ලැබු ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒ වගේම තමයි දැන් මේ වෙනකොට අර ටිලින් සහෝදරයා කිව්වා වගේම ප්‍රශ්නයක් විදිහට තියෙනවා විශ්‍රාමික කප්පාදුව. දැන් 2003 දී ගෙනාපු දායක විශ්‍රාම වැටුප් ක්‍රමය අපි එදා අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් බේරගෙන තමයි ඒක ගොඩ දැම්මේ. හැබැයි දැන් නැවත වතාවක් ඇවිල්ලා තියෙනවා ආපහු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගේන්න. දැනට අපි කරපු බලපෑම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ආණ්ඩුව දැනට අකුලගෙන තියෙනවා. නමුත් තාම ඒක සම්පූර්ණයෙන් අකුලගෙන නැහැ. ඒක ගෙනාවේ 2016 අයවැය යෝජනාවක විදිහට. ඒකට මෙවැනි බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මම නියෝජනය කරන අපේ සේවාව ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලීනව සේවාව බරපතල විදිහේ කප්පාදු කිරීම ගණනාවකට ලක් කරන්න හැදුවා. එක පැත්තකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට අපේ සේවාවේ 800 ගණක් කප්පාදු කරන්න කරපු උත්සාහය අපේ මැදිහත් වීම අපි නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ආයෙත් ඔබ තමන්වන්සලා දන්නවා මේ වෙනකොට බරපතල විදිහේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මෑත කාලීනව දුම්රිය වර්ජනය හරහා එළියට ආවා අමාත්‍යාංශ ගණනාවක් සංවෘත සේවා බවට පත් කරන්න. මෙන්න මේ සංවෘත සේවා බවට පත් කිරීම ඇතුලේ බරපතලම හානි වෙන සේවාව බවට පත් වෙන්නේ අපේ සේවාව. ඒ නිසා මම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාව නියෝජනය කරන අපේ සහෝදරුන්ට කියනවා පැහැදිලිවම මේ මැතිවරණයේදී මෙන්න මේ ක්‍රියාවලියට එරෙහිව විශේෂයෙන්ම Taman තැපැල් ඡන්දේ පාවිච්චි කරනකොට මේ ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ගයට එරෙහිව තැපැල් ඡන්දේ පාවිච්චි කළ යුතු වෙනවා. එහෙම නොවුනොත් අපේ සේවාවට බරපතල අනතුරක් තියෙනවා. ඉතින් මේ මොහොතේ ඇත්තටම රාජ්‍ය සේවය නියෝජිත විශේෂයෙන්ම පළාත් රාජ්‍ය සේවය සහ මධ්‍යම මේ රාජ්‍ය කළමනාකරණ සේවාව නියෝජනය කරන සියලුම අයගේ වගකීමක් වෙනවා. තමන්ගේ ඡන්දය මේ මොහොතේ තැපැල් ඡන්දය ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කර ගැනීම. එහෙම නොවුනොත් අපිට අපේ සේවාව රැක ගැනීමේ බරපතල අනතුරක් තියෙනවා. ඒ වගේම තමයි අපේ රාජ්‍ය සේවාවේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ තමන්වන්සලා දන්නවා වසර 2කට ආසන්න කාලයක් ප්‍රාදේශීය සභා පාලනය වුණේ දේශපාලනඥයින්ගෙන් තොරව. හැබැයි මේ කාල සීමාව තුළ මේවයි පරිපාලනයේ බාරව කටයුතු කරේ පරිපාලන නිලධාරීන්. පරිපාලන නිලධාරීන් කියන්නේ රාජ්‍ය කළමනාකරණ සේවාවේ අධිපන්තියේ. අය අධිපන්තියේ නිලධාරීන් තමයි ඒක පාලනය කරේ. හැබැයි මෙන්න මේ කාල සීමාව එහෙම පාලනය කරපු ඒ සේවාව මේ වුණට කප්පාදු වලක් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවට දේශපාලන ඕනෑම මත වෙනම සේවාවක් ඇති කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපිට තියෙනවා මේ මොහොතේ මෙන්න මේකත් පරාජය කිරීමේ වගකීමක්. මේ සියල්ල තමයි මේ මොහොතේ අපිට තියෙන බරපතල අභියෝග. ඉතින් මේ සියල්ල පරාජය කිරීම සඳහා විශේෂයෙන්ම මේ මැතිවරණය අපි පාවිච්චි කර ගන්න ඕනේ. මේ මැතිවරණයේදී අපි ජනතා විමුක්ති නායකත්වයේ යටතේ ඒකට දාලා වැඩ කටයුතු කරමින් තියෙනවා. අපි මේ වගේම තමයි පහුගිය දවස්වල පරිපාලන සේවා ප්‍රශ්නය අපි පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කරන්න අපේ විජිතේර සහෝදරයා හරහා අපි ක්‍රියාමාර්ග ගත්තා. එතකොට එවැනි අපේ වෙනුවෙන් කටයුතු කරන ඒ ව්‍යාපාරයක් එක ජයග්‍රහණය වෙනුවෙන් තැපැල් ඡන්දය පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාව වගේම අනිකුත් සේවාවන් වලට අපි ඉල්ලනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු ඒ වෙනුවෙන් ජයග්‍රහණ ලබා දීපු මේ ජනතා විමුක්ති වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න කියලා සියලු තැපැල් ඡන්දායකයන්ගෙන් අපි ඉල්ලා හිටනවා. ස්තුතියි. පළාත් ප්‍රධාන මුතුමාගේ කතාවකට ලක් වෙනවා විදුහල්පතිතුමියන් ජනගැසීම සිද්ධිය සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට තවමත් මහමැතිතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා නැහැ. අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් වුණාට ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා නැහැ. මේකට බලපෑම් කරන ජනතා විමුක්ති පෙරමුණ විදිහට මොනවා වගේ අමාත්‍යද පෙරගස්සක් සූදානම් වෙලා ඉන්නේ. ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නේ ඉතා බරපතලයි. මේ ඉතා පැහැදිලිවම දැන් අර විදුහල්පතිතුමිය කියන විදිහට ඌවේ පළාතේ මහමැතිවරයා විදුහල්පතිතුමිය තමන්ගේ කාර්යාලයට ගෙන්නගෙන පැනලා තර්ජනය කළා තමයි මේ දන ගස්සල වන්දෝගෙන තියෙන්නේ. එතකොට එතුමා ඉස්සෙල්ලා උත්සාහ කරා එහෙම දෙයක් සිද්ධියක් වුන්නේ නැහැ කියලා අර විදුහල්පතිතුමිය බයවද්දලා එහෙම සිද්ධියක් වුණේ නැහැ කියලා ඒ ප්‍රශ්න මතු කරපුව ගුරු සංගම් වලට එරෙහිව ජනමතයක් හදන්න උත්සාහ කරා අපේ පක්ෂයට එරෙහිව විශේෂයෙන්ම අපේ සමන්ත විද්‍යාන සහෝදරට එරෙහිව ජනමතයක් හදන්න උත්සාහ කරා බොරු චෝදනාවක් කළා කියලා. නමුත් දැන් පස්සේ අර ගුරුතුමිය මොකක් හරි හේතුවක් මත දැන් ආපහු මාධ්‍යට ප්‍රකාශ කරලා දිනවා ඇයට එහෙම සිද්ධියක් සිද්ධ වුණා කියලා. ඒ නිසා දැන් මේක අට ගහන්න බෑ. දැන් කල යුතු තියෙන්නේ ජනාධිපතිවරත් මැදිහත් වෙලා ආණ්ඩුවත් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා දඬුවමක් දිය යුතු තියෙනවා. දැන් වෙලා තියෙන දේ තමයි නිකන් අර බැලු බැලමට ජනාධිපතිවරයා කියලා තියෙන උහුට අධ්‍යාපන ඇමතිත් අනුතුරු අත්හරින්න කියලා. ඔව් ඒක ඇත්තරලා තියෙනවා. නමුත් මහ ඇමතිකමේ ඉන්නවා. එතකොට අධ්‍යාපන ඇමතිකම අත්හරින්න තරම් ප්‍රබලයි නම් මේක කොහොමද මහ ඇමතිකම උදු වෙන්නේ? ඒ නිසා අත්හරිනොත් දෙකම.
ඒ නිසා අපි හිතන්නේ තමයි ජනාධිපතිවරයා විශේෂයෙන්ම මොකද ජනාධිපතිවරයා තමයි ඌව පත් කරේ මේ තනතුරට. ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා. ඊට පස්සේ ඌ මන්ත්‍රීකම වෙන කෙනෙකුට දීලා මේ තනතුර ගත්තේ. ඒ නිසා මේ ඔහු ඊටාම කපටි දේශපාලඥයෙක්. ඉතින් ජනාධිපතිතුමාට වැඩි මේ වාක්‍යමත් තියෙන මේ සම්බන්ධිත හින්දුවක් ගන්න. අපේ ගුරු සංගම් අපේ පක්ෂය මේ සම්බන්ධයෙන් උපරිම මැදිහත් කරනවා. අපි විශේෂයෙන් කියනවා කැමති නම් මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපතිතුමා දැන් මේ දවස්වල දිගටම කියන්නේ වංචා දූෂණ නවත්තනවා, හොරුන්ට දඬුවම් කරනවා, අපරාධකාරෝ තියන්නේ කඩුවෙන් කවුරු කැපෙදන්නේ නැහැ කියන්නේ. දැරිතුමායි කඩුවෙන් ඔන්න දැන් වැඩක් ගන්නවා නම් තියෙනවා මේ හොඳ පළවෙනි වැඩි හැටියටම ගන්න පුළුවන් ඌේ මහමැතිගේ ප්‍රශ්නේ. හැබැයි අපිට පේන්නේ එහෙම එකක් කරෙන්නේ නැහැ. දැනුත් උත්සාහ කරමින් ඉන්නේ මේ ප්‍රශ්නේ යට ගන්න. මොකද ඊට බරපතලයි. මම හොඳටම දන්නවා මේ සිද්ධිය වුණාට පස්සේ අර කාන්තා මාධ්‍යෙන් මේ ප්‍රකාශ කරාට පස්සේ ගුරුවරිය. ඇය බැන්දපු ගුරුවරියක්. ඇයට මහත්ය නැහැ. ඇය දෙමළ. ඒ නිසා උන් බයින් ජීවත් වෙන්නේ. ඒ වුණාට පස්සෙත් මහමැතිවරයා උත්සාහ කරා අර කාන්තාව අරගෙන ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා ඇය මානසික රෝගියෙක් කියලා ඔප්පු කරනවා. අතිශය බරපතලයි මේක. නමුත් වෛද්‍යවරු පිළිගත්තේ නැහැ. ඇත්ත ගත්තොත් දැන් මානසික රෝගියෙක්ද නැද්ද කියලා බලන්න ඕන ගම තියෙන්නේ. ගුරුවරිය නෙවෙයි. මහමැතිව. ඒ නිසා මහමැතිව දාන ඕන දැන් තමයි මේ ගුරුවරියවල දෙන්නේ. ඒ නිසා මේ මහමැතිවරයා දිගින් දිගටම මේ තමන් කරපු වැරද්දෙන් ගැලවෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා ඊට එරෙහිව මම හිතන්නේ අපි බලවේග ගණනාවක් එකතු වෙනවා. ගුරුවරු එකතු වෙනවා අපේ ගුරු සංගමෙත් එක්කෙන්. ඊට පස්සේ වතු ක්ෂේත්‍රයේ සමිති මේකට දැන් අත ගහලා තියෙනවා. ජනතා විමුක්ති මැදිහත් වෙනවා. ඒ නිසා අපි තදින් කියනවා මේ සම්මත පරීක්ෂණ කරලා මහමැතිට අදාළ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔහු මහමැතිකම සුසු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට ඒ තනතුරු දාන සුසු නැහැ කියලා අපි හිතන්නේ. ජනතා විමුක්තිපෙරමුණේ නායකතුමා සඳහන් සෝදනේ ව්‍යාපාරික සමිතියේ ටිකට් පතකින් මේ පුවත්පතවල කියන්නේ Facebook කරන ජාලයෙන් මේ සම්බන්ධයෙන් දැන් මේ ගුවන් යානාවල මොන පන්ති ගියාම තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක එක රටවලින් විවිධ රටවලින් ආරාධනා කරන එක සමුළු වලට. ඒතර ඒ සමුළුට ආරාධනා කරන රටවල් පාර්ලිමේන්තුව කවුරුත් යනවා. ඒතර ටිකට් වෙන් කරන්නේ අපි නෙවෙයි. ටිකට් වෙන් කරන්නේ රටවල්, රාජ්‍යයන්, ඒ ආයතන. ඉතින් වෙන් කරපු ටික යනවා. මොකද අපි පොඩ් එක යන්න බෑනේ ගුවන් යානාවක. අපි අපේ රටේ යනකොට අපි ඒ විදිහට යනවා. අපේ ගමනක් යනවා. මේ රටේ වෙන ප්‍රශ්න නැතුව තියෙද්දි මේ මහා පරිමාණ කියන්නේ ගුවන් යානාව පිටින් අරගෙන ගිහිල්ලා 60 70 පටවගෙන එයා ලංකාවේ විනාශ කරපු කට්ටිය. 300 පටවගෙන ඔව් ගුවන් යානාව පිටින් අරන් ගිහලා. ඊට පස්සේ බල්ලව ගේන්න වෙනම ගුවන් යානාව ආපු කට්ටිය. නේද? ඒ නිසා මේ බලු පෙටියක් ගේන්න ගුවන් යානාව මාරු කරපු කට්ටිය ඉන්නවනේ. බලු පෙටියක් ගේන්න ගුවන් යානාව මාරු කරපු කට්ටිය. ගුවන් යානාව වලින් බලු පෙටිය ගෙන්න ගොත් කට්ටිය දැන් මේ අමු සහෝදරයා පළවෙනි පන්තියේ මේ ගියා කියලා කතාවක් කරනවා. අපිට ඔය කොයි පන්තියත් එකයි. අපි දින් වැඩ කරන්න. ඒ නිසා ඔය ඕන පන්තික අපිට යන්න පුළුවන්. තුන්වෙනි පන්තිය යන්න පුළුවන්. පළවෙනි පන්තිය මොකද පළවෙනි පන්තිය අපිට සූසු නැද්ද? ඒ කියන්නේ ජනතා විමුක්තිය නෝ තුන්වෙනි පන්තියමද? ඒ මානසිකත්වයම අතිශය නරක මානසිකත්වයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට පළවෙනි පන්තිය අනිත් අයට තුන්වෙනි පන්තියම නෑනේ. ඔය ඇතින් කොයි පන්තිත් එකයි. අපි නම් කියන්නේ ඔය පන්ති වේදයක් නැතුව කාටවත් යන්න තියෙනව ඔය ගුවන් යානාවල. මොකද පන්ති වේදයක් තියෙන්නේ නේද? ඒ නිසා මේවා නිකන් අර බංකොලොත් වුණාට පස්සේ කියන කතා කියලා තමයි අපි හිතන්නේ. ඔව් අපේ පක්ෂ තීරණය කළා මේ සම්බන්ධයෙන් නිවේදනයකින් කවුරු පැහැදිලි කරන්න. නිසා අපි නිවේදනයකින්ම නිවන උත්තම නැසලට මොකද හැවුන නිසා මං කිව්වොත් එහෙම ඒ නිවේදනේ බලුවට පස්සේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමින් ගහලා දින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඩුගන පාර්ලිමේන්තු කියලා දාලත් නැහැ. එතකොට ඒ නිවේදනේ බලුවට පස්සේ පේනවා මහින්ද රාජපක්ෂ මහත්තයා පත් වෙලා තියෙන අසරණ කනකටුදායක තත්ත්වය. අයියෝ දුක හිතෙනවා හිටපු ජනාධිපති කෙනෙක් නේද කියලා. ඒ නිවේදනේ පුරාම තියෙන ප්‍රතිවිරෝධයන්. ඒ කියන්නේ කලින් කියන එක පස්සේ වෙනස් වෙලා. කොහොමද එතුමා උදේ කියන කවස වෙනස් කරන කෙනානේ. ඒස ප්‍රතිවිරෝධයන් ගොඩක් තියෙනවා. වැරදි කරුණු ගොඩක් තියෙනවා. අඳුනා ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් අපි දකින්නේ හොඳ දෙයක් මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම මේ ඡන්දේදී බරපතල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වේදනාව තමයි මේකෙන් පේන්නේ. ඒ වගේම මේ මැතිවරණේ එතුමටත් දැනලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ජනතා ප්‍රසාදයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණයක් තියෙනවා කියලා. ඒ ජයග්‍රහණයෙන් ඇති වෙච්ච වේදනාවයි තමන්ගේ පරාජය ඇති වෙච්ච වේදනාව නිසා මෙහෙම එකක් ලියලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් එකින් එකට කරුණු පැහැදිලි කරපු නිවේදනයක් ඉදිරිපත් කළ යුතුයි කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ නිසා අපි ඒක ඔබට ඉක්මනින් ලැබෙන සලසනවා. ආර්ථික ඇසිරීමේ කටයුතු ජනාධිපතිවරයා දැන් පාරකට තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ මේ දවස්වල ඡන්දනේ මැතිවරණ කාලේට ඔය එක එක නොඑක් කතා ගේනවා. දැන් අවුරුදු 3ක් හිටියානේ ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිතුමා
අපි දැන් තාලට මේ කැබිනට් එකේ ප්‍රධානියාගේ ජනාධිපතිතුමානේ. ජනාධිපති නැතුව කැබිනට් එක රැස් වෙන්නේ නැහැ. කැබිනට් එක පත් කරේ ජනාධිපතිතුමා. කැබිනට් රැස් කරන එතුමාගේ නායකත්වයෙන්. කැබිනට් එක ගැන තීන්දුව ඔක්කොම එතුමා දන්නවා. ඉතින් ඒ නිසා එතුමාට මේ ආණ්ඩුව කරපු ආර්ථික වැරදි වලින් ගැලවෙන්න ජනාධිපතිතුමාට බෑ. දැන් මේ අලුතෙන් මං හසුරුවන කියන කතාවේ පුතු කතන්දරයක්. එහෙමනම් පළවෙනි අවුරුද්දේම දැකලා හොඳ නැහැ කියලා දෙවෙනි අවුරුද්දේ පටන් ගන්න එපයි. අවුරුදු 3ක්ම යන්න ඇරලා. දැන් මේ ඉතුරු අවුරුද්ද දෙකෙන් මං කරන්නම් කියලා කියන්නේ ඇයි? දැන් මේ වෙලාවේ ඡන්දයක් තියෙන වෙලාවක් නිසා පොඩි ඡන්දෙට ඔය જાතිය නිකන් අර ජනප්‍රිය කතා කියනවා. අපිට පේන්නේ ඒක නෙමෙයි. ඡන්ද වෙලාවේ තමයි ඔය ජනප්‍රිය කතා ටික ඔක්කොම ඇවිත් තියෙන්නේ. නමුත් ඇත්තටම ගත්තම මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය යන්න පුළුවන්. ආර්ථික ප්‍රතිපත්තියක් මොකක්වත් නැහැ. මේ ආණ්ඩුව යන මගේම ගමන් කරමින් ඉන්නවා. දැන් මේක අර අරබුද මතුනාට පස්සේ අරබුදයට තමන් අයිති නැහැ කියලා කියන්න උත්සාහ කරනවා. නමුත් අපි කියන්නේ මේ ආණ්ඩුව ජනාධිපති මේ මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිකම දරන රයිල් මහත්තයා අගමැතිකම දරන ආණ්ඩුවක්. ඒ නිසා මේ ඇමති මණ්ඩලයේ භාගයක් ඉන්නේ මෛත්‍රීපාල මහත්තයාගේ ඇමතිවරු. ඉතින් ඒ ඇමතුරුන්ට බැරුණාද එහෙමනම් හොඳ දේවල් කරන්න. ඒ නිසා ඇමතුරුන් භාගයක් තියාගෙන එතුමා කැබිනට් එකේ නායක වෙලා ඉඳගෙන දැන් කිව්වට පස්සේ මේ තුනක් මේගොල්ලෝ කරන් ගියා කිව්වොත් මම හිතන්නේ එතුමා ජනාධිපතිකමෙන් අයින් වෙන්න ඕන. ඒ තුනක් නොකර හිටියේ මොකක්වත්. ඒ කියන්නේ එතුමා කියන තාලටම පහුගිය අවුරුදු තුනේ එතුමා ජනාධිපතිකම කරලා නැහැ. ටිකක් ඉඳලා දැන් තමයි කරන්න හදන්නේ. ඒ නිසා මේවා නිකන් පුරු කතන්දර නිසා අපි ජනතාවට කියන්නේ මේ જાති සංදර්ශකට රැවටෙන්න එපා. මොකක්වත් වෙන්නේ නැහැ. මේ අවුරුදු දෙකත් මෙහෙම ගෙවිලා යන එක තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම පසුගිය රජයේ අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක් තිබුණා කියලා මේ අලුත් රාජ්‍යයන් විසින් යෝජනාවක් ගෙනාව ශ්‍රී ලංකාව ගෙනියන්න පුළුවන් අමාත්‍යාංශ 25කින්. කැබිනට් 25කින් කරා යන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා නෑ අපි මේ තනියමනේ තව එක්කෙනෙක් එකතු වෙලා පක්ෂයක් එනවනම් ඒක 45කට ගියාට කමක් නෑ කියලා එකක් සම්මත කරගත්තා. දැන් මේ රජය මෙහෙම ඇවිල්ලා ඔක සැප්තැම්බර් වලින් මේක අවසන් වෙනවා කියලා තව දෙකක් තුනක් වැඩි කරලා දෙසැම්බර් 31 වෙනිදාට මේක අවසන් කරා. දැන් මාසෙකට ආසන්න වෙනවා. දැන් අර අමාත්‍යාංශ එහෙම ගෙනිය ගන්න පුළුවන් වැඩිපුර ප්‍රමාණයක්. දැන් එහෙම මේ නෑ මේක. එහෙම දෙකොල්ලෙක් එකතු වුණා කියලා නෑ. අමාත්‍යවරු ප්‍රමාණය 90 ගණක් ඉන්නවා. විශේෂම පරාජය වෙච්ච අයටත් අමාත්‍යාංශ ලැබෙන මේක අවභාවිතයක් වගේ දැනෙනවත් දන්නේ නෑ. නෛතික කොහොමද ප්‍රතිපාදන මේකට ලැබෙන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් මේ ආණ්ඩුව මේ ව්‍යවස්ථාවත් එක්ක හැංගිමුත්තන් කියලා එකක් නෙමෙයි තියෙන්නේ. අපේ රටේ ජනතාවගේ ලොකු ඉල්ලීමක් තමයි ව්‍යවස්ථාවටම දැන් මේ ඇමති මණ්ඩලය සීමා කරලා 30ක් විය යුතුයි කියලා. ඒතොර ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ කෑල්ලක් දාගත්ත තමන්ට වාසියට පක්ෂ කීපයක් එකතු වෙලා මේ සංධාන ආණ්ඩුව, ඒ කියන්නේ මොකද්ද? ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යනවා නම් ඒ ජාතික ආණ්ඩුව ඇමති මණ්ඩලෙ මිට වඩා වැඩි යුතුයි කියලා. ඒ අනුව තමයි ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ශ්‍රී ලංකන් දස් පක්ෂයත් සංධානයත් එක්සත් ජාතික පක්ෂෙත් එක්කෙන් ගිවිසුමකට ආවේ. ඒතොර අවුරුද්දක් ගිවිසුම ගැව්වා. ගිවිසුම ඊට පස්සේ ආයි දික් කරා ගියේ මේ පහුගිය අවුරුද්දට. ඒතකොට පහුගිය සැප්තැම්බර් මාසෙන් ගිවිසුම ඉවරයි. ඊට පස්සෙත් ඒගොල්ලෝ කිව්වා ගිවිසුම ඉවරනට දෙසැම්බර් දක්වා මේක තියෙනවා, දෙසැම්බර් තීන්දුවක් ගන්නවා කියලා. දැන් දෙසැම්බර් පහුගලා දැන් අපි ජනවාරි මාසේ ඉන්නේ. දැන් ගිවිසුම අස්සම් කරන්නෙත් නැහැ. ඉන්නවද කියලා කියන්නෙත් නැහැ, යනවද කියලා කියන්නෙත් නැහැ. හැබැයි ජාතික ආණ්ඩුව කියන මේ හවුල් ආණ්ඩුව යනවා. මේක ජාතික ආණ්ඩුවකුත් නෙවෙයිනේ. මේ ආණ්ඩුව යනවා. ඒ නිසා ඇත්තම මේ තියෙන මොකද්ද? ව්‍යවස්ථාව උපයෝගී කරගෙන ඒකාසේ හැංගිලා ඇමති මණ්ඩලේ වැඩි කරගෙන කවුරුත් ආණ්ඩුව තුල ඉන්නකනේ. දැන් ওই ගිවිසුම් කතන්දර බොරු මේ ආණ්ඩුවෙන් ওই කවුරක්වත් යන්නේ නැහැ. මේ ආණ්ඩුව දිගටම යනවා මෙහෙම. ජනාධිපතිතුමා මේකෙන් ඇවිල්ලා මොකද්ද කරන්නේ? වෙන රස්සාවක් කරන්නේ නෙවෙයිනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ගිවිසුම ගහන්න නීති ප්‍රශ්නයක් આવත් ගිවිසුමත් ආයි ගහගනි. ඒ නිසා මේ දෙගොල්ලෝ එකට ඉන්නේ. ඒ නිසා දෙගොල්ලෝ එකට ඉඳගෙන ඇමති මණ්ඩලේ ගානත් වැඩි කරගෙන පාලනය කරන් යනවා. ඒකේ අරුබුදේ තමයි මේ එකට ඉඳගෙන පාලනය කරන ගමන් මේ ඡන්ද කාලේ පෙන්වන්න උත්සාහ කරනවා අපි වෙනස් කියලා ඡන්ද ගන්න. දැන් මේ වෙලාවේ ගිවිසුම අස්සම් කරනත් ඒකයි. මේ වෙලාවේ ගිවිසුම අස්සම් කරොත් මේක ඡන්දෙට පාඩුයි. ඒ නිසා ඡන්දේ පහු වෙනකන් ඉන්නවා. ඡන්දෙදි වෙනස් කරලා පෙන්වන්න යනවා. ඡන්දෙදි පෙන්වන්න ගියාට වෙනස් නෙවෙයි. එක ආණ්ඩුව තමයි මේ දෙපැත්තේ ඉන්නේ කියලා අපි දකින්නේ. ඒක ජනතාව තේරුම් ගත යුතු කියලා අපි හිතනවා.